සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම සදහවත් සොබෙන්නතුනේ අප තිලෝගුරු ශාන්තිනායක සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් නිර්මල පවිත්‍ර ශ්‍රී සද්ධර්මය නිවැරදිව සංනිවේදනය කරනු ලබන අප මාධ්‍ය නාලිකාව ඔස්සේ නිරන්තරයෙන් ඔබ වෙත ගෙනයනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ මෙත් සදහම් දේශනා සධර්ම දේශනා මාලාවේ අර්ථවත් වූ වටිනා වූ සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමටයි අප මෙලෙස මේ මොහොතේ සූදානම් වන්නේ. ඒ නිසාම පින් සිත් පෙරදරි කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නට සියලු ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ඒ ආරාධනාව සමගින්ම පළමු කොට ගෞරවනීය දේශකයන්න් වහන්සේව පාදහාවේ වන්දනින් යුතුව සාදුකාර ලබා දෙමින් උන්වහන්සේව පළමු කොට පිළිගනිමු. අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික දෑ පිනට පහළ වුණු අවසරයි නම කියන්නට අප පින්වන්ත පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අද මේ සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. උන්වහන්සේව සාදුකාර ලබා දෙමින් පළමු කොට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සොපිනතුනි අද මේ සද්ධර්ම දේශනාව මෙලෙස ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පරලෝ සැපත් ලහිරු මදුරංග මහත්මයාගේ ආදරණීය බිරිඳ බුද්ධිනී තරංගා එම මහතාගේ මෑණියන් සහ බිරිඳගේ මෑණියන් විසින් අද මේ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඒ පින්වන්ත පිරිසගේ ප්‍රධාන අරමුණ හැටියට සිහිපත් කර තිබෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සිදු වූ හදිස්සි අනතුරකින් පරලෝ සැපත් බුද්ධිනී තරංගා මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ලහිරු මදුරංග සිල්වා මහත්මයාට පින්පෙත් අනුමෝදන් කිරීම පිණිස මේ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. එම ආදරණීය මහත්මයාට අපි මේ සියලු පුණ්‍ය කර්මයන් අනුමෝදන් වෙත්වා මේ පින්පෙත් අනුමෝදන් වෙත්වායි ප්‍රාර්ථනා කරනවා. මේ සසර දුකින් මිදෙන්නට මේ සද්ධර්ම දේශනාව හේතු වාසනාම වේවායි ප්‍රාර්ථනායි කරමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපි සාදුකාර ලබා දෙමින් පාදහපේ වන්දෙන් යුතුව ආරාධනා කරමු. මේ වටිනා සද්ධර්ම දේශනාව සියලු සත්වයන්ගේ සිත සුව පිණිසම සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වන්ත ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි එකතු වෙන්නේ. කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ පටිගත කෙරෙන මේ ධර්ම දේශනා POTV අංක 111 ඔස්සේ ලංකාව පුරාම ඉන්න පිරිසට සාමාන්‍ය රූපවාහිනී නාලිකාව තුළින් POTV ඔස්සේ දැක බලා ගන්න ලැබෙනවා වගේම ලෝකයේ පුරාම මෙත් සදහම් විකාශයත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට මෙත් TV YouTube පිටුව මෙත් TV Facebook පිටුව වගේම ලක්ෂ 6මාරකට අධික සැදැහැවතුන් කල්යාණ මිත්‍රයන් පිරිසක් එකතු වෙලා ඉන්න අපේ නමින් තියෙන Facebook පිටුවත් ඒ වගේම දැනට 90,000කට ආසන්න සබස්ක්‍රයිබ් ප්‍රමාණයක් සමග විශාල පිරිසක් බණහන්න එකතු වෙලා ඉන්න අපේ නමින් ජනගත කරන්නට යෙදුණු YouTube චැනලේ ආදී සමාජ මාධ්‍ය රැසක් ඔස්සේ ධර්ම දානය පිණිස විසුරුවා හැරෙනවා. ඉතින් අපිට මේ ධර්ම දේශනා
ලෝකයේ පුරාම ඉන්න රටවල් බොහෝ ප්‍රමාණයක බණහන කල්්‍යයාන මිට්ට සැදැහැවතුන්ට ධර්මදානය පිණිස විසුරවා හරින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අද මේ ධර්මදානමය පින්කම විශේෂයෙන් සිදු කරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින පින්වත් පිරිසක් ඒ අයගේ අරමුණ තමයි පරලෝ සැපත්වන්නට ඉදුණු ලහිරු මදුරංග මහත්මාට පින් අනුමෝදන් කිරීම ආදරණය බිරිඳ බුද්ධිනී තරංගා සහ එම මහත්මාගේ මෑණියන් බිරිඳගේ මෑණියන් ඇතුළු මේ අයි තමයි එකතු වෙලා මේ ධර්මදානමය පින්කම කරන්නේ. ඇත්තෙම මේ සිදුවීම 2021 දෙවනි මාසේ 27වෙනි දින රාත්‍රී 11:00ට පමණ මෙල්බර්න් නුවර හදිස්සි අනතුරකින් ඒ මහත්මා ලහිරු මදුරංග මහත්මා ඒ මොහොතේම පරලෝ සැපත්වන්නට යෙදුනා. තිගේ බිරිඳත් රෝහල් ගත කළ මාස 3කට ආසන්න කාලයක් ඒ තුවාල නිසා රෝහල් ගත වෙලා තිබිලා ආබාධිත තත්ත්වයට ඉඳලා මීට දින කීපයකට පෙර රෝහලින් නික්ම ගියා. ඉතින් ඒ බිරිඳ ඒ වගේ මේ බිරිඳගේ මෑණියන් මීට දින කීපයකට පෙරත් මා මුණ ගැහිල මේ කරුණු ගැන කතා කරන්නට යෙදුනා. ඉතින් බොහොම අවාසනාවන්ත සිදුවීමක් හැටියට ඒ අය මේ රටට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙන උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉතින් ඒ අධ්‍යාපන කටයුතු කරන අතරතුර ඒ අමත රැකියාවක් හැටියට රාත්‍රී කාලෙ රැකියාවට ගිහිගෙන අතරතුර තමයි මේ අනතුර සිදු වෙලා ඒ ස්වාමියා ඒ මොහොතේම පරලෝ සැපත්වන්නට යෙදුනේ. ඉතින් බිරිඳගේ මෑණියන් ඒ වගේ මේ ස්වාමියගේ මෑණියන් ඇතුළු පවුලේ පිරිස එකතු වෙලා තමයි ඒ ස්වාමියට 3 මාසය පහු වෙලා දින කීපයයි වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. පිංහතුනේ ජීවිතයේ ස්වභාවය මේ පිංවතුන් තැන් බලන්න මේ අය මෙහිටාවේ ඉගෙන ගන්න උසස් අධ්‍යාපනය වෙනුවෙන් දහසක් බලාපොරොත්තු ඇතුව ඇවිල්ලා ඒ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන අතරතුර නොසිතූ විදිහට හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගන්න සිදු වුණා. ජීවිතය කියලා කියන්නේ කවදක් කොත්තන කොයි මොහොතේ කුමන ආකාරයෙන් මරණය අපි කරයිනවද කියලා ඔබටවත් මටවත් අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. වයස පිළිවලට යනවා නෙමේ අපි ගත්තොත් අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන් කවදා හෝ මළගෙවල් 10ක්කේ. හැබැයි කෙනෙකුට හිත හදාගන්න පුළුවන් වයස්සට ගිහිල්ලා හැමෝම වයස පිළිවලට ආච්චිල සියලා ඉස්සල්ලාමිය ගිහිල්ලා ඊළඟට වයස පිළිවලට මේ වැඩි මහල් පිළිවලට මැරෙනවනම් අන්න කෙනෙකුට සමහර වෙලාවට ජීවිතය ඉතින් අපි කවුරුත් දන්නවනම් අපි මැරෙන විදිහ වයසට ගිහිල්ල හැමෝම ජීවිතයේ මැරෙනවනම් අපිට මේ ජීවිතයේ සැලසුම් කරගෙන සකස් කරගන්න පුළුවන්. නමුත් මරණය කවදා කොතන කොයි මොහොතේ කුමන ආකාරයෙන් අපි කරා එනවද කියලා අපි කවුරුවත් දන්නේ. දෙමව්පියෝ ඉදිරියේ දරුව මැරෙනවා. සමහර වෙලාවට ස්වාමිය ඉදිරියේ බිරිඳ මේ යනවා. බිරිඳ ඉදිරියේ ස්වාමිය මී යනවා. එක්කෝ අම්ම තාත්තා සහෝදරයෝ දරු ඥාති කාට කවද කොතන මේ මරණයට මූුණ දෙන්න වෙනවද කියලා අපි කවුරුත් දන්න. නමුත් අපි කවුරුත් දන්නවා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. ඒ සිදුවීමට කවදහරි අපිට මූුණ දෙන්න සිද්ධ වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මේ ජීවිතය කියන්නේ හරියට තනකොළ ගහක අග තියෙන පිණිබින්දුවක් වගේ. තන අග පිණිබින්දුවක් වැනිය කියන. කොයි වෙලේ වැටෙයිද කවුරුත් දන්නේ නෑ. පිංහතුනේ දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න රාත්‍රී කාලෙ දේවතාවක් ඇවිල්ල මේ වගේ ගාථාවක් කියන. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යනවා. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යනවා. මරණයට ලංවෙන. ඒ තම් භයම් මරණය පෙක්කමානු එනිසා මරණ ඉදිරීමේ සත්වයා බයක් තැති ගැනීමක් ඇති කරගන්නට ඕන. මේ මරණ ඉදිරියේ බය තැති ගැනීම ඇති කරගන්න කෙනා පුඤ්ඥානි කෛරාත සුකාවහති ජීවිතයට සැප ගෙනත් දෙන
පින් දහම් ඉක්මනින් පින් කරගන්න ඕනෑ කියලා මේ දේවතාව බුදුරජාණන් වහන්සේ ඉදිරි මේ ගාථාව කියන. දැන් ගාථාව තේරුම නිකං හිතත් කාලය වේගෙන් ගෙවිලා යනවා. දවල් රෑ දෙක ඉක්මිලා උපන්නා වූ සත්වයා වයිසට යනවා මරණයට ලංවෙන. මරණය ඉදිරියේ බයදකින කෙනා ඉක්මනින් අප්‍රමාදීව පින්දහම් කරගන්නට ඕනෑ කියන කාරණය. දැන් ඔබෙන් ඇහුවොත් මේක වැරත් දක්තිය නොද මේක හරිද හරිනේ මේක හරින කියලතම අපිට හිතෙන් හරියට හරි කියයි මේක හරි ගොඩක් මේ ගාථාවේ බොහෝ ප්‍රමාණයක් නිවැරදි. බුදුරජාණන් වහන්සේ ඉදිරීමේ දේවතාව මේ ගාථාව කියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ අවසාන පදය විතරක් වෙනස් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව ඔබ ඔය කියපු කාරණයේ මෙන්න මේ විදිහට වෙනස් කරගන්න කියව. අච්චෙන්ති කාලා කාලය වේගෙන් ගෙවිලෑනවා එක හරි. තරයන්තිරත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යනවා. වයෝගුණන් අනුපුබ්බත් ජහති උපන්නා වූ සත්‍යයා දවසින් දවස වයසට යනවා ඒකත් හරි. ඒ තම් භයම් මරණී පෙක්කමානු මරණය ඉදිරී ඇත්තටම බයක් දකින්න ඕනේ. කවදක් ඔත්තන කොයි මොහොත මං මැරයිද කියලා මරණ ඉදිරිය බයවෙන්න ඕනේ. හැබැයි මරණය ඉදිරියේ බය දකින කෙනා පින් විතරක් කරලා පින් දහම් විතරක් කළ සෑහීමකට පත්වෙන්න එපා කිය. පින කියන්නේ පරලවින් රැකවරණයක් තමයි. හැබැයි පිනෙන් අපිව හැමදාම රැකලා තියාගන්න බෑ. පින කියන්නේ ගෙවිල අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව මරණය ඉදිරියේ බය දකින කෙනා මේ ලෝකාමිසය අතහැරලා සියල්ලෙන් මිදිලා නිවන කරායන්න මහන්සි ගන්නට ඕන. ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නට ඕන. අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු ඉලක්කය. මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව මේ ලෝකයා ගැන නොවැල් මැති කරගෙන සබ්බ ලෝකයේ අනබිරත සංඥාව. සියලු ලෝකයන් ගැන නොවැල් මැති කරගෙන මේ ලෝකෙම මිදිලා ගැලවිලා යන්න මහන්සි ගන්න කියන. පිංගතුනි දෙව්ලොව ගියත් එතනත් ජරාමරණ තියෙන. තැන් කෙනෙක් බොහෝ කෙනෙක් සාමාන්‍යෙන් අපිට මනුස්ස ලෝකෙට වඩා දිවිය ලෝක යම් රැකවරණයක් තමයි. හැබැයි එතනත් තාව කාලිකයි මතක තියාගන්න. යම් තාව කාමේ සංසාර ගමන දිහා බලද්දි එතනත් කෙටි කාලීනයි. දෙවියන්ගේ දිවි ආවිෂ ගෙවල අවසන් වෙනවා. බොහෝ දෙවිවරු දිවිය ලෝකෙන් චුත වෙලා නිරේට වැටෙනවා. තිරිසං අපායට වැටෙනවා. ප්‍රේත අපායට වැටෙනවා. දෙව්ලොවින් චුත වෙලා අපායට වැටෙන්නේ බොහෝ දෙවිවරු. මේක තියෙනවා සංයුත්ත නිකාය දිවිය චුති කියන සූත්‍රයේ. ඒ නිසා මතක තියාගන්න දෙව්ලොව යන හැමෝම රැකෙනව නෙමෙයි. දිවිය ලෝකෙ ගිය කෙනෙකුට ධර්මය දියුණු කරගන්න පැත්තට යොමුවෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි බොහෝ දෙවිවරු ඒ අතරිනොත් එතනත් ප්‍රමාද වෙවී මේ මනුස්ස ලෝකෙ වගේම පස්සෙ බැරිය මේජ තරන් සැප සම්පත්තියෙද්දි අර දිවිය සැප සම්පත්වලට මුසපත් වෙලා නන්දන වනයට යනවා විනෝද වෙනවා සැප සම්පත් විඳිනවා දිවි ආවිස ගිවල අවසන් වෙලා චුත වෙලායි පහලට වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා පුබ්බ නිමිත්ත සූත්‍රය කියල. ඒ දේශනාව විස්තර වෙනවා දෙව්ලොවින් චුතවෙන්න ආසන්න වෙනකොට ඒ දෙවිවරුන්ගේ ජරාවට පත්වීම ධර්මී විස්තරකට ඒ අගේ ශරීරවල ලක්ෂණ පහළ වෙන. අද අපිගම් මනුස්සෙක් වයිසට යනකොට කේස් ටික පැහෙනවා. හම රැලි වැටෙනවා. දත් ගැලවිලා දත් වැටෙනවා. ඊළඟට සාමාන්‍ය සමහරයි ශරීරෙ කුදු වෙනවා. ඇවිද ගන්න ටිකක් අමාරු වෙනවා. එතකොට මේ වගේ අපේ ශරීර වයසට යනකොට ජරාජීර්ණ වෙනකොට අපිට ලකුණු පහළ වෙනවා. මොන විදිහ ආලේපන ගල්වලා මොන්න විදිහට උපක්‍රම යොදාගෙන ඉන්න උත්සාහ කරත් බැලූ බැල්මට කෙනෙකුට කියන්න බයිද මේ වයසට ගිහිල්ලද නැද්ද කියලා පුළුවන්. එතකොට මනුස්ස ලෝක අපි වයසට යන්නේ ඒ වගේ දෙවියන්ගේ වයසට යාම ජරාවට පත්වීම බුදු හාදුරු පෙන්න්නනවා මහණෙන දෙවිවරුන්ගේ දිවි ආවිස අවසන් වේගෙන එනකොට දෙව්ලොවින් චුතවෙන් ආසන්න ලකුණු පහළවීමක් හැටියට
දෙවියන්ගේ ජරාවට පත්වීමක් තියෙනවා. දෙවිවරු පැළඳගෙන ඉන්න මල් මාලා පරවෙන්න පටන් ගන්න. ශරීරයේ පැළඳගෙන ඉන්න මල් මාලා අර පින ගෙවිලා අවසන් වෙනකොට මල් පරවෙලා යන. දෙවියන්ගේ ශරීර බොහොම දීප්තිමත් කියනවා. ආලෝකෙ විහිදෙනවා කියන. හැබැයි ඒ දෙවිවරුන්ගේ දිවිය ශරීර වයසට අර පින ගෙවිලා ජරාවට පත්වෙලා චුත වෙන්න ලං වෙනකොට දීප්තිමත් ප්‍රභාස්වර ගතිය නැති වෙලා දුර්වර්ණ වෙනවාකින් ආලෝක විහිදෙන එක නැති වෙලාය. ඊළඟට දිවිය ශරීරවලින් දහඩිය වැගිරෙන්ට පටන් ගන්න. කවදාවත් නැතුව දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැගිරෙන්ට පටන් ගන්න. සියුම් ශරීර හැබැයි ඔවුන්ගේ ශරීරවලින් දහඩිය වැගිරෙන. දිවිය විමානවල සිත්තලවන් නැතුව යනවා කියන. වෙනද ආසහිතිච්ච දිවිය විමාන දිවිය සැප සම්පත් දිවිය උයන් මේ දිවිය රතාදී දිවිය සැප සම්පත් ගැන කිසිම සිත් ඇලවීමක් නැවයි පා වෙලා යන. මල්මාලා පරවෙනවා ඊළඟට දිවිය ශරීර දුරුවරණ වෙනවා. ඊළඟට දෙවියන්ගේ සලු පිළි කිලුටු වෙලා යනවා කියෙන බොහෝම ලස්සන්ට තියෙන දිවිය සලු කිලුටු වෙලා දුරුවරණ වෙලා යනවා. මේ ලකුණු පහළ වෙනකොට අනික් දෙවිවරු දැනගන්නවා දැම්මයාගේ ආවිශ ඉවරයි. එකැන පින ගෙවිලා ඉවරයි. එහෙන් චුත වෙලා කොහෙට හරි යන්න යන්න. දැන් ඔබ හිතන්න දෙවි කෙනෙක් දිවිය ලෝකෙන් චුත වුණොත් දෙවිය දිවියලෝක උපදින්නේ මොකක් හරි මරණ මංචක ලොකු පිනක් බලවත් වෙලා නිසුගතියකට යන්න. එතකොට එහෙන් චුත වෙන්නේ එහෙ කාලයක් පින ගෙවලා ඉවරලා පින ඉවර කරලා දැන් පල්ලෙහාට වැටෙන්. බොහෝ වෙලාවට පින ගෙවලා දෙව්ලොවින් චුත වෙනකොට නිරේට වැටෙන්න ඉඩකඩ වැඩි. තිරිසල් ලෝකට වැටෙන්න ඉඩකඩ වැඩි. ප්‍රේත ලෝකට වැටෙන්න ඉඩකඩ වැඩි. එතනින් මෙහා බේරෙන්න්න තියෙන එකම තැන තමයි මනුස්ස ලෝකෙටෙන එක පහලට වැටෙන එක. දැන් අපි හිතමු දැන් කෙනෙක් කිව් අනේවා දිවිය ලෝකෙම ඉන්න අනේ ඉන්න කියලා එහෙ මනිත් දෙවරුන්ට තියාගන්න බෑ ඉදැන් යාගේ පින ඉවරයි. දැ මනුස්ස ලෝක කෙනෙක් මරණාසන්න වෙනකොට දරුවෝ නෑ දැය වට වෙලා කොච්චර ඇඩුවත් අනේ දාලයන් එපා දාලයන් එපා අපි කොහොමද ඉන්නේ කියලා කොච්චර කිව්වත් එයාට ඉන්න පුළුවන්කමක් නෑ. එයා මේ දරාගෙනාපු ශරීරේ එයාට දැන් අතහරඉන්න වෙලා ඇවිල්ලා. කොහේ හෝ කර්මාන් රූපය යනවා දෙවරුත් එහෙම තමයි පින ගෙවිල් අවසන් වෙනකොට එතනින් චුත වෙනවා. ඒ දිවියලෝකෙ තුළ ධර්මය දියුණු කරලා බණ භාවනා කරලා මාර්ගඵලයක් ලබාගෙන හිටියනම් සතරාපායකට නොවැටි දිවියල් ඉතුරු තවාත්ම කීප සෝවාන් වෙච්ච කෙනෙ තවාත්ම උපරිම හතක් පුළුවන් කියනවා. සකදාගාම වෙච්ච කෙනෙ තව කාම ලෝකෙක්ක වතාවක් හරි උපදිනවා. අනාගාමි වෙලා හිටියොත් එයා එතනින්ම සුද්ධවාස බඹලුවට ගිහින් එහි පිරිනිවන් පානො ඒ වගේ කොහෙට හරි වෙන තැන සුගති සහිත ලෝකවලම ඉපදිලා ගමන අවසන් කරනවා. හැබැයි යා ධර්මය අවබෝධ කරලා නැත්නම් පින ගෙවිල් අවසන් වෙනකොට බොහෝ දෙවුරු සතරාපායට නිරේකට වැටෙන්. එකයි සංයුත්ත නිකාය දිවිය චුති කියන සූත්‍ර බුදුහාන්දුරු පෙන්වේ පින ගෙවල අවසන් වෙනකොට බොහෝ දෙවුරු දිවිය ලෝකින් චුත වෙලා අපායට වැටෙනවා. හැබැයි කල්්‍යයාන මිට්ට දෙවිවරු එයා චුත වෙන්න ලකුණු පහල වෙනකොට අර ලක්ෂණ පහල වෙනකොට අනිත් අයි දැනගන්නවා දැම් එයා චුත වෙන්න ලගයි. මල්මාලා පරවෙලා අර සලු පිළි කිලුටු වෙලා දහඩිය වැගිරෙනවා දිවිය ශරීරවල දීප්තිය නැති වෙලා සිත් අලවන්නේ ඒ ලකුණු පහල වෙනකොට අනි දෙවුරුයාට කියනවා ඉතෝ බොහෝ සුගතින් ගච්ච පින්වත ඔබ සුගතියට යන්න. සුගතින් ගන්ත්වා සුලද්ද ලාබන් ලබ ඔබ සුගතියට ගිහිල්ල උතුම්ම ලාභය ලබන්න. සුලද්ද ලාබන් ලබිත්වා සුප්පතිට්ටිතෝ භවාතීති. ඒ උතුම්ම ලාභය ලබාගෙන ඒක තුළ ස්ථාවර වෙන්න කියන. මේක තියෙනස් පුබ්බ නිමිත්ත කෙන සූට දේශනාව සඳහන් වෙන. බුදුරජාණන් වහන්සේ මේ කාරණය බුදු ඇසින් දකිනවා. දෙවරු මේ දිවලෝයින් චුතවෙන් ආසන්න කෙනෙකුට දෙන උපදේශ. බුදු හාන්දුරුව දම්සභා මණ්ඩපේදා දහම් දෙසනකොට මේ කාරණය විස්තර කරමින් දහම් දෙසන. දෙවියන්කිනවා ඉතෝ බොහෝ සුගතින් ගච්ච පින්වත දැන් ඔබ සුගතියට යන්න. එතකොට දෙවියන් එතන සුගතිය කියල හැඳින්ුවේ කොහෙද මේ මනුස්ස ලෝකේ. එතකොට කෙනෙකුට හිතෙන්න්න පුළන් ඉතින් මනුස්ස ලෝකයේ දෙවියොත් මෙහෙට එනවනම් ඇයි මෙහෙ ඉන්නයි දෙව්ලව යන්න හිතන්න කියලා. දැන් එතනදි දෙවරුන්ට අනේ ඔයා දිවිය ලෝකෙම ඉන්න කියලා වැඩක් නෑ. මොකද
දෙව්ලොව දැන් එයාගේ පින ගෙවිල අවසං වෙනවා. දැන් එයාට දෙව්ලොව ඉන්න පින නැත්නම් ඒක අවසන් වෙනකොට එතනින් පහළ තලයකට තමයි වැටෙන්න තියෙන. එතනින් පල්ලෙහා පහළම තියෙන්නේ නිරය, තිරිසං අපාය, ප්‍රේතාපාය, අසුරාපාය, ඊළඟට යන්තන් හරි සුගතියක් හැටියට දෙවියන් දකින බේරෙන්න්න තියෙන තැන තමයි මනුස්සලෝකෙ. ඒ නිසා දෙවුරු කියනවා ඉතෝ බොහෝ සුගතින් ගච්ච පින්වත ඔබ දැන් සුගතියට යන මනුස්සලෝකෙට යන. ඒ ගිහිල්ල මොකද කරන්න කියන්න. දැන්වත් ඔබ මනුස්සලෝකෙට ගිහිල්ලා උතුන් ලාබේ ලබන්න සුලද්ද ලාබල් ලබිත්තා ඒක තුළ ස්ථාවරවෙන් සුප්පතිට්ටිතෝ භවාතිති ඒක ස්ථාවර වෙන්න කියන. බුදුරජාණන් වහන්සේ වදාළ මහනිනි දෙවියන් උතුම් ලාබේ කියල පෙන්නුවේ තිසරණේ. මනුස්සලෝකෙටවත් ගිහිල්ල දැන්වත් මෙච්චර දිවිය සැප සම්පත් ලැබුණ ඒත් ප්‍රමාදවෙවී අර සැප සම්පත්තු ලැලී ගැලී හිටිය ධර්මී දියුණු කරගත්තනේ. දැන්වත් ගිහිල්ලා මනුස්සලෝකට ගිහිල්ලා තිසරණී පිහිටන්. ඒ තිසරණී තුළ ස්ථාවර වෙන්න කියනවා. ස්ථාවර වෙනවා කියන්නේ සෝවාන් වෙනවා කියන එක. දැන් පිංහතුනි අපි සාමාන්‍යෙන් ඔබ දන්නවා බණහනකොට අපි පන්සිල් ගන්නවන. ඒ පන්සිල් සමාදන් තිසරණ සහිත පන්සිල් ගන්න. බුද්ධන් සරණං ගච්ඡාමි දම්මන් සරණං ගච්ඡාමි සංගන් සරණං ගච්ඡාමි එක පාරක් නෙමේ දුතියම්පි තතියම්පි කියල තුන් පාර. එතන තුන් වතාවක් අපි තෙරවා සරණ යන්නේ ඊළඟට අපි පන්සිල් ගන්නවා. ප්‍රාණගාතයෙන් වලකිනවා, හොරකමෙන් වලකිනවා, වැරදි කාමසීවනින් වලකිනවා, බොරුවෙන් වලකිනවා, මත් පැන් මට්ටවි භාවිතයෙන් වලකිනවා කියල පන්සිල් ගන්නවා. මේ අපි සමාදන් වනේ සෝතාපත්තියංග මතක තියාගන්න අපි තිසරණ සහිත පන්සිල් ගන්නවා කියන්නේ අපි සමාදන් වෙන්නේ සෝතාපත්තියංග. සෝතාපත්තියංග 4ක් තියෙනවා. බුද්ධේ අවිච්ච ප්‍රසාදි බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාව. ධම්මේ අවිච්ච ප්‍රසාදි ධර්මය ගැන අච්චල සද්ධාව. සංඝී අවිච්ච ප්‍රසාදී ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාව. ඊළඟට ආර්ය කාන්ත සීලේ අර පංච සීලේ ගිහි ශ්‍රාවකයගේ පංච සීලේ ආර්ය කාන්ත දිවිහිමීන්ගේ පංච සීලේ රකින්න කෙනෙක් බවට යපත්වෙන. එතකොට මෙන්න මේ 4 තමයි අපි සමාදන් වෙන්නේ. අපි නිතර උදේට පන්සිල් ගන්නවා, තිසරණ සහිත පන්සිල්, දවල්ට පන්සිල් ගන්නවා, හවසට පන්සිල් ගන්නවා, බණහනකොට පන්සිල් සමාදන් වෙනවා, බුදුන් ඇදලා පන්සිල් ගන්නවා. ජීවිතේ කී වතාවක් පන්සිල් අරන් ඇද්ද? නමුත් බොහෝ දෙනෙක් දන්නේ අපි මේ සමාදන් වෙන්නේ සෝතාපට්ටි අංග 4 කියලා. එතකොට තිසරණයේ තුල ස්ථාවර වෙනවා කියලා කියන්නේ අන්න සෝතාපට්ටි අංග ඇති කරගෙන සෝවාන් වෙනවා. සෝවාන් වෙන කෙනා තමයි බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ කාටවත් වෙනස් කරන්න බැරි ස්ථාවර සද්ධාාවක් බුදුහාමුදුරුවෝ ගැන තියෙනවා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ කාටවත් වෙනස් කරන්න බැරි ස්ථාවර සද්ධාාවක් එයාට ධර්මයේ ගැන තියෙනවා. සංඝී අවිච්ඡ ප්‍රසාදේ කාටවත් වෙනස් කරන්න බැරි ස්ථාවර සද්ධාාවක් එයාට ශ්‍රාවක සංඝයා ගැන තියෙනවා. එතකොට තිසරණයේ තුල ස්ථාවර වෙන්න කියන මනුස්ස ලෝකෙට ගිහිල්ලා දැන්වත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා දෙවියන් ජරාවට පත් වෙලා චුත වෙනකොට අනිත් දෙවිවරු දෙන උපදෙස. දැන් බලන්න මනුස්ස ලෝකේ අපි ඕකේ අනිත් පැත්ත කරනවා. සමහර වෙලාවට මනුස්ස ලෝකේ මරණාසන්න වෙනකොට කෙනෙක් දැන් කෙනෙක් ජීවිතේ නොසිතන විදියට අපිට අපි හිතාගෙන ඉන්න විදියට මැරෙනව නෙවෙයිනේ. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද ඔයා මරණ මොහොත ගැන හිතන් ඉන්න කියලා. කවුරුත් මැරෙන්න කැමති නෑ. හැබැයි අපි හිතමු කවුරුත් මැරෙනවනේ. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ මේ තියෙන ප්‍රශ්න ඉවරයක් කරලා. දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් විසඳිලා. දරුවන්ගේ ඒ අයටත් ඔය දේපොළ ඉඩ කඩන් ඉගෙනගෙන උණු සතුටෙන් ඉන්නවා බලලා. මේ ඔක්කොම ප්‍රශ්න විසඳගෙන නිදහසේ ඇස් පියාගන්න තියෙනවා නම් ඔන්න ඔහොමනි කියන්නේ ගොඩක් අයනේ. හැබැයි අපි කාටවත් අපි හිතන ඔය ලෝකේ ඔහොම ඇස් පියාගන්න අපි කාටවත් ලැබෙන්නේ නැහැ. කලාතුරකින් සමහරවිට 10000කට ලක්ෂයකට කෙනෙකුට කලාතුරකින් වයසට ගිහිල්ලා මැරෙන කෙනෙකුට යම් එහෙම අවස්ථාවක් එන්න පුළුවන්. ඒත් බලන්න බොහෝ දෙනෙක් කවදාවත් තෘප්තිමත් වෙලා ඇති කියලා මැරෙන කෙනෙක් ඉන්නවද කියලා. මේ මනුස්ස මනසේ ස්වභාවය තමයි පංචකාමයන් කොච්චර අපි ඒවා පසුපස ගියත් තෘප්තිමත් වෙන්නේ නැති කියලා හිතෙන්නේ.
එක ගයක් හදාගත්ත කෙනෙකුට තව ගයක් හදාගන්න හිතෙනවා. තව ඉඩමක් ගන්න හිතෙනවා. වාහනයක් අමාරුවෙන් අය වෙලා ඉස්සල්ලා පුට්සයිකලයක් ගන්න, ඊළඟට මෝටර් සයිකල, ඊළඟට වාහනයක් ගන්න. ඔහොම ඔය බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ මනුස්ස ස්වභාවය, මේක තමයි කෙලෙස් වල හැටි. තණ්හාවේ ලක්ෂණ මේක අඳුන ගන්න ඕනේ. රන් කහවණු වැස්සක් වැස්සත් සක්විති රජ කෙනෙක්වත් කෙලෙස් සහිතව රජකම් කරපු කිසිම රජෙක් රන් කහවණු රස් වැස්සක් වැස්සත් කවමදාවත් මේ ඇති කියලා හිතෙන්නේ නැහැ කියන. සමහරලාවට වැහැල බෙල්ලටම වැහැලා දැන් කට ළඟටම ඇවිල්ලා තියෙන. යට වෙලා. ඒත් හිතෙනවා නේ තව චුට්ටක් වහිනවනම්, තව පොඩ්ඩක් වහිනවනම් කියලා හිතෙනවා. ඒක තමයි තණ්හාවේ ලක්ෂණය. ඒ නිසා මේ සසර ගමනේ බුදුහාමුදුරුවෝ පෙන්නවා අපේ මරණය, දැන් ඔබ හිතන්න මේ මරණයට පත් වෙන්න කාලයක් තියනවාද කියලා. මව් කුසේ දරුවෝ කොච්චර මැරෙනවද කියලා හිතන්න. මේ මව් කුසේ ලෝකෙ අවුරුද්දකට ලක්ෂ ගාණක් මව් කුසවල් ඇතුළට එන දරුවෝ කුස ඇතුලේ මැරෙනවා. උපදින්නවත් මනුස්ස ලෝකෙ ඇස් දෙකෙන් මිනිස්සෙක් හැටියට දකින්නවත් පිනක් නැහැ. කුස ඇතුලෙන් මැරිලා යනවා. සමහර දරුවෝ උපදින්න ගිහිල්ලා මැරෙනවා. සමහරලා දරුවෝ ඉපදිලා සතියයි මාසයයි මාස 2යි 3යි මොකක් හරි හේතුවක් එක්ක නාවන්න ගිහිල්ලා, එක්ක කවන මොනවා හරි කෑම ටිකක් උගුර හිර වෙලා, සමහරට අම්මා කිරි දෙනකොට අර කිරි ටික උගුර හිර වෙලා, කොහෙ මොනවාන් හරි හේතුව සමහරලාවට පොඩි දරුවෝ අම්මලගේ ඔඩොක්කුවේ වඩාගෙන ඉන්නේ නැති තොටිල්ලේ පුංචි වයසේ මැරෙනවා. සෙල්ලම් කර කර ඉන්නේ නැති දරුවෝ මැරෙනවා. තරුණ වයසේ මැරෙනවා. මැදි වයසේ මැරෙනවා. වයසට ගිහිල්ලා මැරෙනවා. එහෙනම් මැරෙන්න වයසක් නැහැ. එහෙනම් අපි කවුරුත් තේරුම් ගන්නට ඕනේ අපි හිතුවට ඇයි මෙහෙම වුනේ කියලා අපි කාටවත් මැරෙන්න වයසක් නැහැ. මිනිස් මව් කුසක පිළිසිඳ ගත්ත මොහොතේ පටන්ම ඕනෑම මොහොතක මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ හරි එන්න පුළුවන්. කෙනෙක් යන්තම් අවුරුදු 40ක් 50ක් මේ අනතුරු වලින් බේරිලා තාම ඉන්නවා කියන්නේ ඒකත් පුදුමයක්. මේ කෙනෙකුට මැරෙන්න තියෙන අවස්ථා දිහා බලද්දී ඔබ හිතන්න ඔබ පාර අයින දිගේ යනකොට ඉස්සරහිනුත් එන්නේ මරණය, පිටිපස්සෙනුත් එන්නේ මරණය. ඉස්සරහින් එන වාහනකින් බැරි වෙලා හරි හප්පගෙන යන්න පුළුවන්, පිටිපස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. මිනිස්සු කොච්චර එහෙම මැරෙනවද? පාර පයින්න ගිහිල්ලා මැරෙනවා, හප්පගෙන ගිහිල්ලා මැරෙනවා. අපි යනවා වාහනයක, මේ යකඩ ගොඩක් උඩ යන්නේ. අපි හිතුවට පොඩි වෙලාවක් ඇති සමහරලාවට එක්ක බ්‍රේක් එක වදින්නේ නැහැ, මොනවා හරි සමහරලාවට බ්‍රේක් එක කියලා හදිසියට කලබලයට ඇස්ලීටරේ පෑගෙනවා. තමන් කොච්චර හොඳට ගියත් එක්ක කවුරු හරි ඇවිල්ලා යට කරගෙන හප්පගෙන යනවා. එක්ක පෙරලෙන්න පුළුවන්, පාර ලෙස්සන්න පුළුවන්, මොනවා හරි අනතුරක් ජීවිතේ. අපි දන්නේ නැහැ. අපි යන හැම වෙලාවෙම හැම ගමනක්ම අපි කෝච්චියක ගියත් කොච්චර කෝච්චි පෙරලිලා හැප්පිලා මිනිස්සු මැරෙනවද? බස් එකක යනවා. අපි නෙමෙයිනේ එලවන්නේ. අපි ආරක්ෂිතයි කියලා බස් එකේ යනවා. බස් පෙරලිලා කොච්චර මැරෙනවද? ප්ලේන් එකේ යනවා. කොච්චර ප්ලේන් කඩාගෙන වැටිලා පුපුරලා නග්ගන්න ගිහිල්ලා බස්සන්න ගිහිල්ලා කොච්චර අනතුරු වෙලා මිනිස්සු මැරෙනවද? මේ ජීවිතේ හැම මොහොතකම මරණයත් එක්ක කන බත් කට හිර වෙලා මැරෙන්න පුළුවන්. ගෙවෙන හැම මොහොතක්, දවසක්, රැයක්, දවාලක්ම මරණය සිහි කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට භාවනාවක් හැටියට පෙන්වුවේ මරණ සතිය වඩන්න. දවසක් භික්ෂූන් වහන්සේලා 6 නමක් උන්වහන්සේලා මරණ සති භාවනාව හොඳට වඩන ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඉතින් ඇවිල්ලා වන්දනා කළා. එකත් පසකින් මේ ස්වාමීන් වහන්සේලා 6 නම ඉදිරියෙන් වාඩි වුණා. එකත් පසකින් කියන්නේ බුදුහාමුදුරන්ගේ කෙලින්ම වාඩි වෙන්නේ. ඒ තමයි බුද්ධ ගෞරවය. බුදුහාමුදුරන්ගේ බණ ඇහුවත් ධම්සභා මණ්ඩපේ බුද්ධ වීතිය කියලා කියන බුදුහාමුදුරන්ට ඉදිරිපස කොටස විවෘතව තියෙනවා. දෙපසින් තමයි කෙලින්ම බුදුහාමුදුරන්ගේ ඉස්සරහින්ම ඉඳගන්නේ. වන්දනා කළ පැත්තකට වෙන්න වාඩි වෙනවා. එතකොට අර භික්ෂූන් වහන්සේලා 6 නම් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුහාමුදුර අහනවා, මහණෙනි නුඹලා අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවද? එහෙමයි ස්වාමීනි, අපි ස්වාමීන් වහන්සේලා අපි හැමෝම මරණ සති භාවනාව වඩනවා.
අපි මරණ සතියම බොහෝ කොට ප්‍රගුඩ කොට කරනවා. එවෙලි බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි එහෙමනම් දැන් මේ එක එක්කෙනා මරණ සති භාවනා වඩන හැටි පොඩ්ඩක් කියන්නකො කියන බුදුහාමුදුරන්ට කියන්න කියන. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ එක දවල් කාලයක් රාත්‍රී කාලයක් තුළ වනත් මට මරණය සිද්ධ වෙන්න පුළුවන් දවසක් ගැන. එතකොට උන්වහන්සේ හිතනවා අද දවසේ දවල් කාලින් මංකොයි වෙලි හරි මැරෙන්න්නත් පුළුවන් රාත්‍රී කාලි ගෙවිල් අවසන් වෙන්න පෙර මැරෙන්න්නත් පුළුවන්. මේ දවස තුළ මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා හැම වෙලේම හිතමින් මරණ සතිය වඩනු. ඊළඟට බුදුරජාණන් වහන්සේම භික්ෂෝබ දෙවනි කෙනාගෙන් ඔබ කොහොමද මරණ සතිය වඩන්න. උන්වහන්සේ කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම ඉතින් මරණය ගැන සිහි කරන්නේ මම එක දවල් කාලයක් ජීවත්වෙන ලැබුණත් ඇති මං ඔයි දවස ගැනම හිතන්නේ දවසින් භාගයක් කරගෙන හිතනවා. ඒ දවල් කාලෙත් මගේ මරණය වෙන්න පුළුවන් එහෙම නැත්නම් රාත්‍රී කාලයක් ඒකින් රෑ වෙලාව හරි දවසෙන් භාගයක් තුළ වුණත් කොච්චරනම් මට මරණය සිද්ධ වෙන්න වෙලාවක් තියෙනවද කියලා පං එහෙම හිතනවා කිය. ඊළඟ කෙනාගෙන් ඇවතුන් එනි කෙනා ඔබ කොහොමද මරණ සතිය වඩන්න. උන්වහන්සකින මම නම් ඔය විදිහට නෙමෙයි සාමිනි භාගතන මම හිතනවා මට දවසකට සෑහෙන ආහාරයක් ගන්න තරම් වෙලාවක් ජීවත්වෙන ලැබුණත් ඒත් ඇති ඒත් මගේ මරණය වෙන්න පුළුවන් අප හිතම අපිට දවසකට සෑහෙනටියක් හොඳට වෙලාවාරගෙන දවසකටම එක වේලක් කන්න කියලා හොඳට බඩ පිරෙන්න්නම කන්න අප හිතම් පැයි භාගයක් විනා 45ක්ම ටික ටික හිමීට කෑව කියලා හිතා. එතකොට ඒ වෙලාව තුළ මේ ආහාර ගන්න මේ දවසකට සෑහෙන්න කෑම ගන්න වෙලාව තුළත් මගේ මරණය වෙන්න පුළුවන් කියලා ඒ විදිහට මං හිතමින් අප්‍රමාදිය වීරිය වඩනවා කියව. සාමීන් ඊළඟ බුදු හාදුරැහව හතරවෙනි කෙන ඔබ කොහොමද මරණ සතිය වඩන්. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මම නම් හිතන්නේ බත් පිඩුවයි දවසක් නෙමේ බත් පිඩු 4-5ක් වුණත් හපලක් ගිලගන්න තරං වෙලාවක් ඒ වෙලෙත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා ඒ වගේ මං හිතනවා කියව. බත් පිඩු 4-5 කපල ගිලින තරං වෙලාවත් ජීවත්තෙන් ලැබුණත් ඒ අතරත් මං මැරෙන්න්න පුළුවන්. අපි නිකං හිතම් බත් පිඩු 4-5 වෙන මානලාරගෙන කටේ හපලා ගිලින්න විනාඩි 2-3ක් ගියා කියලා. එතකොට උන්වහන්සේ ඒ වගේ කෙටි වෙලාවක් තුලත් මම මැරෙන්න පුළුවන් කියලා හිතනවා. දැන් 4 දෙනයි. පස්වෙනි කෙනාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා නුඹ කොහොමද මහණෙනි මරණ සති භාවනාව වඩන්නේ? ඔබ වහන්සේ කොහොමද වඩන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම හිතන්නේ එක බත් පිඩක් හිර වෙලා මැරෙන්න පුළුවන්. කටට ගත්ත බත් ටික හපා ගන්න කලින් මැරෙන්න පුළුවන්. ඔක ගිල ගන්න කලින් උගුර හිර වෙලා මැරෙන්නත් පුළුවන්. ඒ විදිහට හැම මොහොතේම මම මරණය ගැනම සිහි කරමින් මරණ සතිය වඩනවා කියව. අන්තිම කෙනා 6 වෙනි කෙනාගෙන බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම හිතන්නේ වෙනම ක්‍රමයකට. මම මරණය ගැන හිතන්නේ ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලා ගන්න පෙර මැරෙන්නත් පුළුවන්. හුස්මක් ගන්නවා හුස්ම හෙලන්න පෙර එහෙම පණයන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ. මේ ගන්න හැම හුස්මක් තුළම මරණය තියෙනවා. ඒ විදිහට සිහිකර කර මම මරණ සති භාවනාව වඩනවා කියව. බුදුරජාණන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේලා 6 නමකම මරණ සතිය ගැන කියපු කතාව හොඳට අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලා ඔක්කොම මරණ සති භාවනාව වඩනවා. ඒක බොහොම හොඳයි. හැබැයි තථාගතයන් වහන්සේ අර පළවෙනි කෙනා දෙවනි තුන්වෙනි හතරවෙනි කියන 4 දෙනාගේ මරණ සති භාවනාවට වඩා අවසානයේට මරණ සති භාවනාව විස්තර කරපු දෙන්නව අගේ කරා. මහණෙනි මෙන්න මේ දෙන්න අර අයට වඩා අප්‍රමාදී භාවයෙන් යුක්තයි කියව. අනිත් අයත් මරණ සති භාවනාව තමයි වඩන්නේ. හැබැයි ඊට වඩා අප්‍රමාදී වීරියක් ගන්නවා. එක බත් පිඩත් ගිල ගන්න පෙර මැරෙන්න පුළුවන් කියලා හිතන කෙනයි. ඉහළට ගත්ත හුස්ම ටික හෙලා ගන්න පෙර මැරෙන්න පුළුවන් කියලා මරණය ගැන හිතන කෙනයි. අන්නේ දෙන්න අප්‍රමාදී කිව අනිත් අයට වඩා. දැන් බලන්න මරණය ගැන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ආකාරය. දැන් අද ලෝකෙ දිහා බලන්නකො මේක කොච්චර සත්‍යද කියලා. හුස්ම ගන්න බැරුව මොන තරම් කෝටි ප්‍රකෝටි ගණන් තිබ්බ ලෝකෙ බිලියන පතියෝ මැරලා තියෙනවා. ඔබ බලන්න යුරෝපේ එංගලන්තේ ඇමරිකාවේ මේ මැරිච්ච මිනිස්සු අතර අන්තර්ජාලය තියෙනවා. සමහර අය
ලෝකයේ ඉහළම ධනවතුන් හැටියට හිටපු පිරිස අතර හිටපු අය සමහරු. ඒ රටවල්වල හිටපු ඉහළම බිලියනපතිව. මොන තරන් සල්ලි මොන තරන් ධනය මොන තරම් පෞද්ගලික ජෙට්්‍යයානා පෞද්ගලික හෙලිකොප්ටර් ලෝක වටේ රටරටවල් වල ගෙවල් මොනවා තිබුණත් හුස්ම ටික හිරවෙලා හුස්ම ගන්න විදිහක් නැතුව මැරිච්චයින්නවා. ඉහලට ගත්ත හුස්ම පහලට හෙලාගන්න පෙර මැරෙන්න්න පුළුව. අද බලන්න කවුරු වුණත් මොන්න තරන් ජගතෙක් මොන තරන් කෙනෙක් වුණත් ඉන්දියාව දිහා බලන්න කෝටිපතියා වෙන්න පුළුවන් බිලියනපතියෙක් වෙන්න පුළුවන් මොන තරන් ඉහල උසස් කුලේ කෙනෙක් වෙන්න පුළුවන් මොනවා තිබුණත් අද සමහරලාට ඔක්සිජන් ටිකක් නැතු හුස්ම ගන්න විදිහක් නැතු මිනිස්සු කොච්චර මැරෙනවද. පාරවල් අයිනේ දර කෑලි ටිකක් දාලා කොච්චර ඒ මිනිස්සුන්ගේ ජීවිත එහෙම පිච්චිලා යන සමහර බාගට පුච්චල ගඟකට තල්ලු කරන. එක්ක මිනි පුච්ච ගන්නවා දරටිකක් නැතිවුණහා මිනිිය පිටින් ගඟට තල්ලු කළ දාන. හදාපිට ලෝකෙ දිහා බලපුහා මේ අනිත්‍ය ජීවිතයේ තියෙන යථාර්ථය මොකක්ද මේ ජීවිතය කියලා කොච්චර නං අපිට දකින්න ලැබෙනවාද. හැබැයි ඒවත් දැක දැකත් මේ කෙලෙස්වල තියෙන භයානක්කම හිතන්න මෙච්චර ලෝකෙ මේ විපත් වියසන දැක දැක ඔය අස්සෙනොත් හොරාකන මිනිස්සුත් ඉන්නවද නැත් මිනි පෙට්ටියෙන් හොරාකන්න තමට බෙහෙට්ටිකෙන් හොරාකන්න මේක තමයි ලෝකි සබයි සමහරලාවට ඒ මනුස්්‍යය ගැර මාස්කකින් වෙන්න පුළුවන් විසබීජනාසක බෝතල වෙන්න පුළ මේ වෙලාවේ මිනිස්සුන්ගේ අසරණ අර කණබොඩ දවස් ගාන වේල් ගානක් කන්න නැතුව ඉඳලා කඩේකට කන්න යනකොට මොනවා හරි බඩුවක් ගන්න යනකොට ඒක දෙගුණ තෙගුණ කරලා ඒක විකුණ ගන්න උත්සා කරන. මේක තමයි ලෝකෙ තියෙන කෙලෙස්වල තියෙන භයානකකම මරණය දැක දැකත් අවිද්‍යාවෙන් තන්හාාවෙන් මිනිස්සුන්ගේ මනස තමන්ට ඒ මොහොත එනකම්ම වැහිලාය. කෙලෙස්වලින් වැහිල ඉන්න කෙනාට හිතෙන එයා මැරුණට මට තාම නෑන එයාට එහෙම වුණට මට වෙන්නෑ වගේ එකක් හිතනවා. අන්න ඒ භයානක මනස නැතිවෙන්න නං නිතර මරණ සතිය වඩන්. පිංගතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ මහනෙනී මරණ සති භාවනාව තරම් ධර්මය අවබෝධ කිරීම පිණිස අප්‍රමාදී භාව ඇති කරන වෙනත් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කියල. ඒ නිසා නිතර හිතන්න. හැම වෙලාම තමන්ගේ මරණය ගැන ඔබ සහි කරන්න. ඔබ දකින්න ඇති පහුගේ දවස්වල අර බුරුමේ එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ අර මිනි පෙට්ටියක නිදිකරෝලා උන්වහන්සේ අපවත් වනා වගේ වීඩියෝ පටියක් ගිය. එතකොට මේ වීඩියෝ පටියේ එක කොටසක් පමණක් දවස් කීපයක් මේක එලියට දැම්ම. ඒක එලියට දැම්මට පස්සේ මේ වීඩියෝ ගැන මේවා ගැන නොදන්න අය මිනිස්සු සමහරු රහත් කියල බලන්න ඒවැන්නේ. සමහරයට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන මේ මිනිස්සු රහත් කියන්නේ මොකක්ද කොහොමද රහත්වෙන මේ රහතුන් හොයන්නෙකු මොනුවත් දන්නේ නෑ. ඒ අයි හිතනවා අන්න රහතෙක් පිරිනිවන් පැ අන්න රහතන් වහන්සේනා පිරිනිවන් පැව කියලා මේක හැම තැනම ගිය. දවස් දෙක තුනක් යනකොට ඒ වීඩියෝ පටියම ඉතුරු කෑල්ල පෙන්නවා එලියට දැම්ම. අන්න එතකොට සමහරු ඒවා අයිංකරගත්ත සමහරු බනින්න ගත්ත මේක බොරුවක් මේක මේ වංචාවක් මේ හොරු මේ හොර රහතුන් කියකි බනින්න ගත්. එතකොට බලන්න කෙනෙක් ඒ මොහොතෙම ඒකට පැහැදිලා තවටිකකින් බනිනවා. නොදන්නකම නිසා. ඒ නොදන්නකම කියන්න පිංහතුනේ ඒ රටවල අපි දන්නවා බුරුමේ මං බුරුමි ගිහිලති නො කීපවතාව ඒ ආරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන ඊළඟට තායිලන්තේ එතකොට මේ තේරවාදී බුදු දහම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදට යම් මට්ටමකට අපේ රටේ වගේම ඊට වඩා ඉහළ විනයක් ඇතුව බුරුමේ ගොඩක් භාවනා මධ්‍යස්ථාන තියන උන්වහසල ගොඩා බණ භාවනා කරගෙන හුද කලාව කැලෑවල් වල ඉන්න සමහරු පින්ඩ පාති විතරක්කෙනවා සමහර දූපත් තියෙන පොඩිපොඩි දූපත් වගේ වැැව්වල වගේ වට වෙලා උන්හන්සේල පාරුවකින් පින්ඩ පාතියාව දාන ටික්ගත්ත ගියා මිනිස්සු එක වෙන ගන්න දෙනුවක් නෑ. එතකොට මෙවැනි ආරණ්‍ය සේනාසනවල මරණ සති භාවනා වඩන්න අපි දන්නවා සමහර කැලෑවල සමහර ආරණ්‍ය සේනාසනවල ඒ මිනි පෙට්ටි තියෙනවා. උන්වහන්සේලා ඒවැ නිදාගෙන මරණ සති භාවනා වඩනවා. උන්වහන්සේලා යම් යම් සමාපත්තිවලට සමවදිනවා
සම්පූර්ණයෙන්ම ඒ සමත භාවනා වඩලා ඒක මේ රහත්වීමක් නොයි. ඒක භාවනා කරලා යම් භාවනාවක් තුළ යම් සමාපත්තියකට සමුඇදිලා මරණ සතිය වඩලා ජීවිතයේ මරණය කියන්න මෙන්න මේකයි කියලා ඒ මරණ මිනි පෙට්ටිය කාර නිදාගෙන යම් අත්දැකීමක් ගන්න. මරණ මොහොතට මුණ දෙන්න හිත හදාගන්න. සමහරු භාවනා කරනවා මේ වගේ දැව්ප දැකලා ඇති සාමාන්‍ය ආරන්නේවලෝය මිනි ඇට සැකිලියෙල්ල තිීම. එදොට කෙනෙකුට ඔබ දැකල ඇති මැරිච්ච මිනිවල ඇට සැකිලියෙල්ලා දෙනවා. ඒ වගේම ලංකාවේ කලාතුරකින් තියෙනවා. දැන් ඉතින් ගොඩක් දුරට එවැනි දේවල් දකින්න නෑ. නමුත් සමහර ආරණ්‍ය සේනාසනවල කෙනෙක් මැරුණට පස්සේ ඒ මෘත ශරීරය වීදුරු පෙට්ටියක වගේ දාලා එක්ක වැල්ලි තියලා පොළොවෙ තියලා උඩින් වීදුරුවක් දාලා වටේට සිමෙන්තියෙන් බැඳලා අර සැර ගඳ උඩට එන්නේ නැති වෙන විදියට ඒ අර ශරීරේ කුණු වෙලා යන ආකාරය බලාගෙන භාවනා වඩන. ඔබ දන්නවා නවසීවතික භාවනාව. බුදුරජාණන් වහන්සේගේ කාලේ කැලියට ගිහිල්ලා ඉස්සර භික්ෂූන් වහන්සේලා නවසීවතික මේ මැරිච්ච මලකුණක් අරමුණු කරගෙන මගේ කයටත් මේ ඉරණම නේද වෙන්නේ. මං මේ ලස්සනට තියාගෙන මොන තරං සුවද විලවුම් ගල්වගෙන ඇඳුම් පැළදුම් වලට දහස් ගනම් වියදං කරගෙන දවස ගාන පිරිසිදු කර කොච්චර මේ ඔපය තියාගෙන ඉන්න උත්සාහ ගත්තත් මගේ ශරීරයත් මිය ගිහිල දවස් 2-3 වෙනකොට මේ වගේ සතියක් 2ක් යනකොට මේ වගේ මාසයක් 2ක් යනකොට මේ වගේ. එතකොට ඒ විදිහට අර මෘත ශරීරයක් දිහා බලාගෙන භාවනා කරා. ඒක තියෙනවා සතර සතිපට්ඨානේ කායානුපස්සනා කොටසේ තියෙනවා නවසීවතික කියලා භාවනා ක්‍රම 9ක් හැටියට පෙන්නනවා. ඒ අවස්ථා 9ක් යටතේ අමු සොහනක තියෙන මලකුණක් දිහා බලාගෙන තමන්ගේ කය හා ගලපා බලමින් කරන භාවනා. දැන් අද ඉන්දියාවේ ක්‍රමේ තිබුණයි බුදුහාමුදුරන්ගේ කාලේ අද නෙවෙයි. අද වුණත් ඉතින් එච්චර ලොකු දියුණුවක් නෙමෙයි. අදත් ඔබ දකින්නවා ඇතිනේ පුච්චන හැටි. මේ දර කෑලි කීපයක් 5-6ක් උඩින් තියලා දර කෑලි ටිකක් උඩ තියලා මේ බාගෙට පුච්චන්නේ. එතකොට ඒ දිහා බලාගෙන ඉන්නකොට අර ශරීරය ඉදිමිලා පිච්චිලා යන හැටි ගලන හැටි සමහරලාවට අර ශරීරයේ තියෙන තෙල් මන්ද ඕජාව අර රත් වෙනකොට මේ කෙනෙකුට ඒ දිහා බලාගෙන කෙනෙකුට ධර්මයේ සිහි කරන්න පුළුවන්. එතකොට අපේ රටේ එහෙම අවස්ථාවක් නැහැ. හැබැයි පරණ ආරණ්‍ය සේනාසනවල බොහෝ කාලයකට පෙර ඒ අය සමහර අයගෙන් අවසර අරගෙන සමහර මිය පරලොව ගිය කෙනෙක්ගේ ඒ දෙමව්පියෝ දරුවෝ කැමති වෙන්නත් උනේ ඒ අයගේ ශරීරය ඒ විදිහට තියාගෙන භාවනා කරනවා. මම එක කාරණයක් ඔබට සිහිපත් කරන ඔබ දන්නවා මගේ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගිලන් ස්වාමීන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන උන්වහන්සේලා රැක බලා ගන්න අපි ඉදි කරපු රෝහලක් බඳු මධ්‍යස්ථානයේ මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 49කට ආසන්න පිරිසක් ගිලන්ව ප්‍රතිකාර ලබනවා. ඉතින් රටේ මොන තරම් ව්‍යසනයක් කොරෝනා මේ මොනවා තිබුණත් අපි සේවක පිරිසක් තියාගෙන බොහෝම අමාරුවෙන් මේ ආයතන පවත්වාගෙන රැකගෙන මේ කාලේ අරගෙන යනවා මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගෙන. මිනිස්සු ආවේ නැතත් දාන දෙන්න ආවේ නැතත් ආධාරයක් නැති වුණත් අපි කොහොම හරි අමාරුවෙන් මේ කාලේ පවත්වාගෙන යනවා. අපේ සීල ස්වර්ණේ මේ ඉතිහාසය දැන් අපි අවුරුදු 6කට 7ක් වගේ වෙනවා සීල ස්වර්ණ ගිලන් මධ්‍යස්ථානය ආරම්භ කරලා. එදා මෙදාතුර ස්වාමීන් වහන්සේලා 35 නමක් 33 නමක් 4 නමක් පමණ අපේ ආයතන වැඩ සිටිය ගිලන් වෙච්ච බොහොම රෝගාතුර හිටපු වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා අපවත් වී වදාළා. ඉතින් උන්වහන්සේලාගේ ආදාහන කටයුතුත් අපි අපේ වියදමෙන්ම සිදු කරනවා. සමහර ඒවා අපි ඒ අයගේ විහාරස්ථානවලට ස්වාමීන් වහන්සේලාගේ අරගෙන ගිහිල්ලා ආදාහන කරනවා. සමහර ඒ දරුවෝ ඥාතීන් අරගෙන ගිහිල්ලා ඒ විහාරස්ථානවල ආදාහන කටයුතු කරා. ඉතින් මේ විදිහට කටයුතු කරා. අපේ සීල සුවර්ණේ මුලින්ම අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ මීට අවුරුදු ගානකට පෙර උන්වහන්සේ නෙළුම්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිටපු නායක හාමුදුරන් වහන්සේ නම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අපේ සීල සුවර්ණේ බොහෝ මං හිතන්නේ අවුරුදු 90කට ආසන්න වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ ලංකාවේ ඔය ගාල්ල ප්‍රදේශයේ තියෙන භාවනා කරන දූපතක තියෙන භාවනා මධ්‍යස්ථානයක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපෙන් ඉල්ලීමක් කරා අපිට පුළුවන්ද මේ ආරාමයේ අපවත් වෙන ස්වාමීන් වහන්සේ නමකගේ මේ මෘත ශරීරයක් අපිට ලබලා දෙන්න පුළුවන්ද භාවනා කරන්න කියලා.
ඒ වෙලාවේ නායක හාමුදුරන් වහන්සේ අපිට බාර දීපු ඒ පන්සලේ ගෝල ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා හිටපු වෙලාවේ ඒ අය ඒ මොහොතේම ඉදිරිපත් වුණා අපේ නායක හාමුදුරු දැන් ගොඩාක් වයසයි වෛද්‍යවරුත් කියලා තියෙන බොහොම අමාරුයි මොකද උන්වහන්සේගේ තත්ත්වය වෛද්‍යවරු පවා දැනුම් දුන්න තව සතියක් දෙකකට එහා උන්වහන්සේ ඒ තරම් දුර්වල මට්ටමක හිටියේ. ඉතින් ඒ වෙලාවේ ගෝලයෝ කැමති වුණා උන්වහන්සේගේ ඥාතීනුත් ගොඩක් දෙනෙක් හිටියේ නැහැ. මොකද උන්වහන්සේත් වයසයි ඒ වෙනකොට ඥාතීනුත් ගොඩක් සම්බන්ධතා නැහැ. නමුත් ඒ දායක සභා දැනුවත් කරලා උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දැනුවත් කරලා හැමෝම දැනුවත් කරලා ඒ හැමෝගෙම ලිපි ලබාගෙන අපි නීත්‍යානුකූල අවසර අරගෙන තිබුණා උන්වහන්සේ අපවත් වුණාට පස්සේ ආරණ්‍ය සේනාසනයට ලබලා දෙන්න. ඉතින් අපේ ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච දවසේ අපි දැනුම් දුන්නාට පස්සේ ඒ වෛද්‍යවරු ඊළඟට ඒ මරණ පරීක්ෂකරු හැමෝම බල්ලා කරලා හැමෝගෙම අවසරේ පිට අපි ඒ බොඩි එක උන්වහන්සේගේ ශරීරය අපි ලබලා දුන්නා ආරණ්‍යට. ඉතින් ඒ ආරණ්‍යේ ගිහිල්ලා පොළොව ඇතුලේ පේන විදිහට වලක් හාරලා ඒක උඩ වැලිය අතුරලා ඒ ශරීරයේ තියලා උඩින් වීදුරුවක් දාලා වටේ බැඳලා උන්වහන්සේලා කාලයක් භාවනා කරා. ඉතින් මේ වෙනකොට මම හිතන අවුරුදු 2-3ක් යනවා. දැන් උන්වහන්සේගේ ඇට සැකිල්ලෙත් දිරලා ගිහිල්ලා කෑලි කීපයක් පමණක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලා අපිට පින් දුන්නා. සාමාන්‍යයෙන් පුච්චලා මේ විනාඩි කීපයක් ඇතුළත පෙට්ටියක තියලා ಗುಣ කතනයක් කරලා මේක පුච්චලා දානවට වඩා ආදාහනය කරා කියලා මාස ගාණක් කෙනෙක් මේ කයේ ඇත්ත දැකලා මේ ශරීරයේ පණුව එන හැටි මේ කයේ ඇත්ත ස්වභාවය දිහා බලාගෙන තමන්ගේ කය එක්ක ගලපා බලමින් ඒ ස්වාමීන් වහන්සේලා කාලයක් හිත වඩා ගත්තා. කෙලෙස් යටපත් කරගත්තා. බොහෝ දෙනෙක් භාවනා අරමුණු වැඩුවා. කායානුපස්සනාව පුරුදු කරගත්තා. ඉතින් ඒ වගේ බුරු මේ වගේ රටවල ඒ වගේ සමහර අවස්ථාවල උන්වහන්සේලා මරණ සති භාවනාව වඩන්න මිනි පෙට්ටි ආරණ්‍ය සේනාසනවල තියාගෙන උන්වහන්සේලා පුරුදු වෙනවා එක. එතකොට මේ වගේ වීඩියෝ එකක් තමයි අර පිරිසක් නොදන්න නිසා ඒක එක කොටසක් විතරක් පෙන්නලා මේ සමාජය අවසල එක විදිහට ඒවැ මිනිස්සුත් පවපුරුව ගන්නවා නොදන්න අය නොයෙක් දේවල් කියලා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතය අපි මරණය සිහි කරන්න ඕනේ. මේ කාරණය මං ඔබට පෙන්නලා දුන්නේ ඔබ වේවා මම වේවා මේ බණහන කෙනෙක් මේ හැමෝම හිතන අද මේ දායකත්වය ගත්ත පින්වතුන් ඕනම කෙනෙක් ජීවිතය අපි කාටත් කවදා කොතන කොයි මොහොතේ මොන ආකාරයෙන් මරණය අපි කරයිනවද අපි කවුරුත් දන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මරණය පෙන්නවා සමහරු උපතින් ගේන ආයුෂ ගෙවල මැරෙනවා. ඒකට අපි කියන ආයුක්කය මරණ. යා ආවිෂ ගෙවල මැරුණ කිය. හැමෝට ආවිෂ ගෙවන්න ලැබෙන්නේ. අපි සංසාරි කරපු කර්ම විපාක අපි දන්නේ නෑ. කාට මොන විදියට මතු වෙනවද. සමහරය ආවිෂ තියනවා හැබැයි ඒ අතර මැදින් පෙර කර්ම විපාක මතු වෙලා මරණය සිද්ධ වෙන. ඒවට කෙනවා කම්මක්කේ මරණ. කර්ම විපාක ඉස්සර වෙනවා ආවිෂ තිබුණත් කර්ම විපාකේ මරණය ඉස්සර වෙන. කම්මක්කේ මරණ. සමහර අයට ආවිෂ ගෙවෙන කොටම කර්ම විපාකයක් එකට එකතු වෙන. ඒකට කෙනවා උභයක්කේ මරණ. ඔය කිසි දෙයකින් නැතුව මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගනම් මැරෙනවා. දැන් මේ විපත්දිහා බලන්න. ඒවට කෙන උපච්චේද මරණ වසංගතයනවා. නායාම් ඇති වෙනවා. ගිනි කඳු පුපුරලා ගම්මාන පිටින් මිනිස්සු රෑ එලි වෙනකොට අලු වෙලා පිච්චිලා යන. සුලි සුලං කුණාටු වෙනවා. සුනාමි වගේ විපත්ත බලන සුනාමි දකුණු ආසියායම ලක්ෂ දෙකට අධික පිරිසක් මැරුණ. ලංකායම 30-40,000කට එහා මිනිස්සු ලංකාව මිය ගිය. එතකොට කොච්චරනං විපත්වලට මිනිස්සු ලක්වෙනවද. නැව් පෙරලෙනවා බස් පෙරලෙනවා උපච්චේද අපි දන්නේ නෑ කවදක් කොත්තන කොයි ඒ නිසා අපි කාටවතා මට ආවිෂ තියෙනවා කියලා අපි දන්නේ නෑ කර්ම විපාක කොහොම ඉස්සර වෙනවාද. ඒ නිසා ඒ අතර මොන වගේ විපත් අපි කවුරුත් හිතුවද මේ වගේ විපත් මීට අවුරුදු 3-4කට කලින් ඔය වසංගතය එන්න කලින් මෙහෙම අනාගතයේ වසංගතයක් වෙනවා මෙහෙම මූුණුවහගෙන ඉන්න වෙනවා මේ විදිහට හුස්මෙන් බෝ වෙනවා මේ වගේ රටවල් ලොක්ඩවුන් කර ඇදින් නීතිය දාගෙන මිනිස්සුන්ට ගෙවල් අස්ස හිර වෙලා ඉන්න වෙනවා
ගුවන් ගමන් ලෝකෙම නතර වෙනවා. ලෝකෙ බලවත් රටවල් වලට පවා අසරණ වෙලා මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් මැරෙනවා. මීට අවුරුදු 2-3කට එහා ඔය වසංගතය පටන්ගන්න කලින් ඔබට ඔය කතාව කිව්වන ඔබ පිළිගන්න පිස්සු කියලා හිතන්න. මොන පිස්සුද? අද විද්‍යාව දියුණුයි, තාක්ෂණය දියුණුයි, ඕවා කොහෙද වෙන්නේ, ඕවට බේත් හොයාගන්න එක ඒ හැටි දෙයක්ද? ඔහොමනේ මිනිස්සු හිතන් හිටියේ. අද මේ වෙනකොට ලක්ෂ 35 ඉක්මෝලා අද මේ බණ කියන මොහොත වෙනකොට මිනිස්සු මැරිලා ඉවරයි ලෝකෙ මේ වසංගතේ. ලක්ෂ 35කට එහා. හැබැයි මතක තියාගන්න ඔයිට වඩා සංඛ්‍යා ඔය කියන සංඛ්‍යා ලේඛන වලට වඩා බොහෝ ප්‍රමාණයක් ඇත්තම තත්ත්වෙ වෙන්න පුළුවන්. මොකද ලෝකෙ බොහෝ රටවල් සංඛ්‍යා ලේඛන දෙන්නේ නැහැ. ලෝකෙ සමහර බලවත් රටවල් පවා ඇත්ත තොරතුරු එළියට දෙන්නේ නැහැ ලෝකෙම. ඒ නිසා ලෝකෙ මේ වෙනකොට මිලියන ගානක් ලක්ෂ ගානක් මිනිස්සු මිය ගිහිල්ලා. කෝටි ගානකට මේ රෝගී වැළඳිලා. ඒ නිසා මතකතය තව අපිට අනාගතයවත් පේන්නේ කොච්චර කාලයක් ඇයිද, තව මාසකින් ඉවරවෙයිද, මාස 3කින් ඉවරවෙයිද, අවුරුද්දකින් හරියට ඉවර අපි කවුරුත් දන්නේ. තව කොච්චර කාලයක් අපිට මේ වසංගතයත් එක්ක ඉන්න වෙයිද, ඉදිරියේ මොන වගේ තත්ත්වයක් එයිද. ඒ නිසා මේ අතර මොන වගේ ස්වභාවික විපත්තේද, භූමිකම්පායිද, නායාමක්ද, ආයි සුනාමියක් එයිද, ගම් වතුරෙන් විපත්තේද, කවදා කොතන කොයි මොහොතේ හෝ මරණය අපි කරායනවා. තිගේ නිසා පින්වතුනි හැම වෙලාවෙම හිතන්න, ජීවත්වෙනවා කියලා කියන්නේ හැම මොහොතෙම ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලන්න පෙර මැරෙන්න්නත් පුළුව. කටට ගත්ත බත් පිට ගිලගන්න පෙර මැරෙන්න්නත් පුළුව. කොයි මොහොතේ මොන රෑ නිදාගන්න උදේට සැලසුම් ඔළුවේ තියාගෙන හිට උදේම නැකිට අරකට යනවා මේකට යනවන්න මේ වැඩේ තියෙනවා. උදේ බලන්නකොට ඇඳේ මැරිලා. සමහරු මේ හොඳට හිනාවේ කතා කරන්න ටික වෙලාක පාරය ඇදගෙන වැටෙනවා මැරිලා. ඉඳගෙන හිටපු පුටුවෙන් මැරිලා. කොච්චර මේ වගේ අත්දැකින් අපි ලෝකෙ දකිනවද. ඒ නිසා මරණය ගැන හිතන්න. මේ කෙනෙකුට තමන්ට වෙකුණාට පස්සේ හනේ ඇයි අපිට වනේ අපිට විතරමද මොකක්ද අපි කරපු කර්මය කියලා හිතන්න එපා. මේක තමයි ලෝකෙ ස්වභාවේ. මේ ලෝකෙ පුරාම ඉපදුනානං හැමෝම කවදක් ඔත්තන කොයි මොහොතේ මොන විදියට එක්ක අනතුරකින් එක්ක විපතකින් එක්ක ලෙඩකින් හොයාගන්න බැරි ලෙඩකින් හරි මිනිස්සු මැරෙනවා. ඒ නිසා මරණ සතිය වඩලා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිවෙන්. බුදුරජාණන් වහන්සේ මරණ සතිය අපිට පෙන්නලා දීලා උන්වහන්සේ පෙන්වේ මැරෙනවා කියලා මරණ සතිය ගැන හිතම මැරෙනවා කියලා ඉන්න එක නෙමෙයි. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා හිතලා අප්‍රමාදීව කරුණු 5ක් වඩන්න. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව අප්‍රමාදීව දියුණු කරන්න. මං කොහොම හරි මේ ජීවිතයේ සෝවාන් වෙන්න මහන්සි ගන්නවා කියන ඉලක්කය ඇති කරගන්න. දෙව්ලොව හිත පිහිටවා ගන්න එක තාවකාලික පින් සිහි කලා දිව්‍ය ලෝකයේ හිත පිහිටව ගන්න එක තාවකාලික රැකවරණය. අපායට නොවැටි ඊළඟ ජීවිතයට යන්තම් බේරෙන මග. හැබැයි හිතන්න එපා දිව්‍ය ලෝකෙ ගිය පමණින් අපි සම්පූර්ණයෙන් රැකුණ කියලා. පිනගෙවිලා ඉවර වෙනකොට එතනින් චුත වෙලා ආයි අපායට වැටෙන්නත් පුළුවන්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොම හරි ධර්මය අවබෝධ කරන්න ලෝකා මිසේ අතහරින් සබ්බ ලෝකයේ අනබිරත සංඥා වඩන් ධර්මීම සිහි කරගන්න කරපු පින් කුසල් සිහි කරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිගන්න. තින් එහෙමනත් ධර්මශ්‍රවනය කරපු හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද මේ ධර්ම දේශනාව සිදු කරන බිරින්ද මිය පරලවගේ මහත්මාගේ බිරිඳ වන බුද්ධිනී තරංගා මහත්මිය, ඒ වගේ මේ මෑනියන්, ඒ වගේ මේ ස්වාමයාගේ මෑනියන්, බිරිඳගේ මෑනියන් ඇතුළේ පවුලි සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් ඒ අයට මේ විපතිදි උදව්පකාර කරපු බොහෝ පිරිසක් හිටිය. ඉතින් ඒ අය මේ ඔස්ට්‍රේලියයා මෙල්බර්න් නගරේ ඉන්න ඒ බොහෝ තරුණයන්
ඒ වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම් වල පිරිස මේ අය එකතු වෙලා බොහෝ වශයෙන් උපකාර කරලා තිබුණා. ඉතින් ඒ හැම දිනාටම සියලු දෙවියන්ගේ උදව් උපකාර රැකවරණය සැලසේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් 2021 දෙවනි මාසේ 27 වෙනි දින රාත්‍රී 11:30ට පමණ මෙල්බන් නුවර හදිසි අනතුරකින් මිය පරලොව යන්නට යෙදුණු අවුරුදු 28ක් වන ඒ සාම්පුරුෂයා වන ලහිරු මදුරංග සිල්වා ඒ මහත්මා සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න අනෙක් සියලුම ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා. සසර මෙවන් අකල් මරණ විපත් වලට ලක් නොවි මේ පින් බලවත් කරගෙන සුගතිගාමීව නිවන කරාම යන එතුමා ගැන බොහෝ කරුණු සඳහන් කරලා තිබුණා. සුරා සූදුවෙන් තොරව බොහෝම නිර්මාංශව ගුණධර්ම පුරාගෙන බණ භාවනා කරගෙන බොහොම පින්කම් කරගෙන හිටපු කෙනෙක්. ඉතින් ඒ කරපු පිනුත් බලවත් කරගෙන මේ කරන පිනුත් බලවත් කරගෙන සුගතිගාමීව මේ භයානක සසරින් මිදීම පිණිස මේ පින් සාදුකාර දීදී අනුමෝදන් වෙත්වා. සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා එතුමාට පින් අනුමෝදන් කරමු. ඒ බිරිඳ වන බුද්ධිනී තරංගා මහත්මිය ඒ වගේ මේ මෑණියන් එතුමියගේ මෑණියන් ඒ ස්වාමියාගේ පවුලේ අය ඒ වගේ මේ හිතවත් පිරිස මේ හැමෝම ඒ සඳහා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් කළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ හැම දෙනාටමත් අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා. මේ සසර දුකින් සියලු සත්වයෝම මිදෙත්වායි ප්‍රාර්ථනා කරනවා. සදහවත් සොපෙන්නතුනේ ඔබ අප සියලු දෙනාම ශ්‍රවණය කරා වූ මේ වටිනා සධර්ම දේශනාව තුළින් ඔබ අප සියලු දෙනාගේම ජීවිතවලට බොහෝ දහම් කරුණු ළඟා කර ගන්නට ඇති. ඒ නිසාම මේ භව සසරෙන් මේ දුක්ඛිත වූ ගෝර කටුක භව සසරෙන් ඉක්මනින්ම මිදෙන්නට හැකියාව වාසනාවම ලැබේවා. මේ අඳුරෙන් ආලෝකය කරා තම ජීවිතය ගමන් කරවා ගන්නට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අද මේ සද්ධර්ම දේශනාව නිසි ධර්මාවබෝධයකින් යුතුව අර්ථවත් ලෙස සිදු කරා වූ අපගේ පින්වන්ත ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිගහෙන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික දේපිනට පහළ වුණු අවසරයි අප පින්වන්ත පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගාශිර්වාද හිම ලැබේවා. තව තවත් මේ සම්බුදු සසුන බබලවන්නට හැකියාව වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ සද්ධර්ම දේශනාව මෙලෙස සියලු ලෝක වැසියන්ට ශ්‍රවණය කිරීම සඳහා ඔබ වෙත ගෙනීමට පින්බර දායකත්වයෙන් කටයුතු කරා වූ පරලෝ සැපත් ලහිරු මදුරංග මහත්මයාගේ ආදරණීය බිරිඳ බුද්ධිනී තරංගා එම මහතාගේ මෑණියන් සහ බිරිඳගේ මෑණියන් සියලු දෙනාටම අපි නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. සිතන පතන සිතුම් පැතුම් සියලු දේම ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම මේ සංසාර ගමනින් මිදෙන්නට මේ සද්ධර්ම දේශනාව හේතු වාසනාම වේවායි ප්‍රාර්ථනා කරමින් සූදානම් වන්නේ මේ සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමගන යනටයි. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා නිරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා. සම්මා සම්බුදු සරණයි.